නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපට මේ ධර්මය කියලා දුන්න අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු සාමින් වහන්සේට අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වෙලා මේ චතුරාර්ය සත්‍ය ධර්මය, එහෙමත් නැත්නම් මේ නවාංග ශාස්ත්‍රෝ ශාසනය ඒ ශ්‍රාවකයන්ට කියලා දෙන්නේ මේ හිතේ තියෙන බන්ධන, මේ කාම ලෝකවලට, ඒ කියන්නේ සතර අපායට, මනුස්ස ලෝකයට, ඊළඟට දිව්‍ය ලෝකවලට, බ්‍රහ්ම ලෝක ආදී ඒ සියලු ලෝක වලට තියෙන බන්ධන දුරු කරගෙන සසරෙන් නිදහස් වීම පිණිස තමයි බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා ධර්මය කියලා දෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා ශ්‍රාවකයන් වහන්සේලා, ඒ රහතන් වහන්සේලා 69ක් මේ ලෝකයට බිහි වුණාට පස්සේ මෙන්න මේ විදිහේ ප්‍රකාශයක් බුදුරජාණන් වහන්සේ කියා හිටිනවා ඒ ශ්‍රාවකයන්ට, රහතන් වහන්සේලාට. ඒ තමයි දිව්‍ය වූද මානුෂික වූද, ඒ කියන්නේ මනුස්ස ලෝකයට බඳලා තියෙන යම් බන්ධන තියනවද, දිව්‍ය ලෝකයට බන්ධවන යම් බන්ධන තියනවද, ආන්ගේ සියලු බන්ධන වලින් තථාගතයන් වහන්සේ නිදහස් වුණා. ඒ වගේම දිව්‍ය වූද ඒ මානුෂික වූද යම් බන්ධනයක් ඇද්ද තමන්ගේ හිතේ, ආන්ගේ සියලු බන්ධන පින්වත් මහණෙනි ඔබත් දුරු කරගත්තා. ඒ නිසා චරත භික්කවේ චාරිකං, මේ චාරිකාවේ හැසිරීලා යන්න කිව්වා. බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානං. මේ මිනිස්සුන්ට බොහෝ හිතසුව පිණිස, දේව මිනිස්සුන්ට බොහෝ හිතසුව පිණිස, යහපත පිණිස මේ මුල මැද අග පිරිසිදු ධර්මය, ඒ චතුරාර්ය සත්‍ය අවබෝධය ඇති කරන ධර්මය කියාගෙන යන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට යම් මේ ලෝකවලට, ඒ කියන්නේ සතර අපායට හෝ වේවා, මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම ආදී ඒ සියලු ලෝකයන්ට ඇදලා තියෙන, බැඳලා තියෙන යම් බන්ධනයක් නැද්ද? ඒ සියලු බන්ධන බුදුරජාණන් වහන්සේ දුරු කළා. එතකොට එතන හිටපු රහතන් වහන්සේලාත් ඒ බන්ධන දුරු කරලා තමයි නිකලෙස් සිතින් වැඩ සිටියේ. එතන මේ ධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පින්වත්නි ආන්ගේ පිණිස, මේ බන්ධන නැති කර ගැනීම පිණිස, දුරු කර ගැනීම පිණිස. යම් බැඳීමක් තියෙනවද යම් තැනක, එතන දුකක් මිස සපක් නම් කවදාවත් හටගන්නේ නැහැ. අපිට හිතෙනවා යම් සපක් තියෙනවා කියලා. හැබෑවටම ගත්තොත් එතන තියෙන්නේ දුකක්. ඉතින් පින් පුරන
ශ්‍රාවකයෙකුට ධර්මයේ ඇසිරීගෙන මේ පින්දහම් රැස් කරගෙන ගුණධර්ම පුරාගෙන එන ශ්‍රාවකයෙකුට ඒ බන්ධන දුරු කරගන්න ඕන විදිහ නැත්තම් මේ බැඳීම් ඇති වෙන්නේ මොන වගේ දේවල් වලටද කියලා තමයි අද මම මේ පින්වතුන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ආන්ගේ ඒ පිනිස අද පින්පුරන ශ්‍රාවකයෝ ඒ සඳහම් දේශනාව සඳහා ඒ දායකත්වයේ දරන්නේ අනුරාධපුරයේ පදිංචි පින්වත් නිපුණ විජේසිංහ පුතණුවන් සහ ගම්පහ පදිංචි සිහාරා රිනෝසා දියණිය විසින්. ඉතින් දවසක් ඒ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින්දින් ඉන්දියාවේ මේ කොසල් ජනපදයේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ භික්ෂුන් වහන්සේලා පිරිසක් උදේම පිණ්ඩපාතේ වැඩියා. ඉතින් වඩින්දින් ඔන්න කොසල් රජතුමා විශාල පිරිසක් එකතු කරලා හිර කරලා හිටියා. එතකොට සමහරුන්ව කබ වලින් බැඳලා ඊළඟට සමහරුන්ව යකඩ දන්වැල් වලින් බැඳලා සමහර කෙනෙක්ව දඩු කඳේ ගහලා. ඉතින් මේ විදිහට විශාල පිරිසක් ඉන්නවා මේ භික්ෂුන් වහන්සේලා දැක්කා. දැක්කට පස්සේ ඕකත් බලාගෙන පිණ්ඩපාතේ කරගෙන ආවා ජේතවනාරාමයට. ආවට පස්සේ පින්වත්නි බුදුරජාණන් වහන්සේට මේ සිද්ධිය මේ භික්ෂුන් වහන්සේලා කියා හිටියා ස්වාමීනි අපි පිණ්ඩපාතේ වඩින්දින් මෙන්න මෙහෙම සිද්ධියක් අපි දැක්කා. මේ විදිහට හිර කරලා ඉන්න විශාල මිනිස්සු පිරිසක් වැරදි වලට අහු වෙලා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ වෙලාවේ පින්වත් මහණෙනි මොකද හිතන්නේ? මේ යකඩ වලින් කරපු ඒ වගේම ලීයෙන් කරපු බබුස් තන වලින් කරපු බන්ධන තියෙනවා තමයි. දැන් මේ විදිහට ගැට ගහලානේ හිටියේ කට්ටිය. ඒ වගේ බන්ධන තියෙනවා තමයි. ඒ වලිනුත් යම් යම් විදිහට මිනිස්සුන්ව බැඳලා තියන්න පුළුවන්. ඒ වුණත් නුවණ තියන අය නුවණැත්තෝ ඒවාට බලවත් බන්ධනය කියලා කියන්නේ නැහැ කිව්වා. එහෙනම් මේ හිරේ විලංගුවේ වැටුණා කියලා ඊළඟට නොයෙකුත් දඩුවම් වලට ලක් වෙලා යම් යම් පීඩා විඳින කට්ටිය ඉන්නවනේ මනුස්ස ලෝකේ. ඒවා මහා ලොකු බැඳීම් බන්ධන නෙමෙයි කිව්වා. ඒක සමහරවට අවුරුදු 1යි 2යි නැත්නම් 10යි 15යි එහෙම යම් කාලයක් ගිහිල්ලා ඒක අවසන් වෙලා යනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා යම් කෙනෙකුට හිතේ බැඳීමක් ඇති වෙලා තියෙනවද මෙන්න මේ දේවල් වලට. ඒ තමයි මණික් කුණ්ඩලාභරණ වලට. ඒ කියන්නේ තමන් හරියම්බ කරපු යම් මණික් කුණ්ඩලාභරණ කියන්නේ ඇඟේ පළඳින ඒ යම් යම් පළඳනාවල්. ඒ වලට යම් බන්ධනයක් තියනවාද? ඊළඟට දුවා දරුවන් කෙරෙහි යම් බැඳීමක් ඇල්මක් තියනවාද? ඊළඟට බිරින්දෑවරුන්ට යම් බැඳීමක් ඇල්මක් තියනවාද? බලවත්ව ඒවට ඇලිලා ගිහිල්ලා ඒ ගැන යම් අපේක්ෂාවක් තියනවාද? නුවණැති අය ඒකට තමයි කිව්වා බලවත් බන්ධනය කියලා කියන්නේ. එතකොට මේ ගෙවල් දොරවල් වලට ඥාති හිත මිත්‍රාදීන්ට ඊළඟට දුවා දරුවන්ට බිරිඳට ස්වාමියාට තමන් හරියම්බ කරපු දේවල් වලට පින්වත්නි මේ මොනවාද එතකොට? මේ කාම සැප සම්පත්. මේවට කියන්නේ මොනවාද? කාම සැප සම්පත්. මේ දේවල් වලට යම් බැඳීමක් මේ හිතේ තියනවාද? නුවණ තියන අය ඒකට තමයි කිව්වා බලවත් බැඳීම කියලා කියන්නේ. ඒක කොච්චර සත්‍යයිද කියලා ඔබම නුවණින් තේරුම් ගන්න. දැන් සමහර මේ බැඳීම් කියනවා කොච්චර බලවත්ද කියන්නේ සතියක් එක්ක තාත්තට හරි නැත්නම් අම්මට හරි නැත්නම් දුවදරුවන්ට හරි සතියක් කොහේ හරි ගිහිල්ලා ඉන්න ලැබුණොත්
කෝල් එකක් නොදී ඉන්න පුළුවන්ද? ඒ විදිහට කතා නොකර ඉන්න බෑ. හදිසියේවත් කොහේ හරි ගමනක් ගියාට පස්සේ දුව හරි පුතා හරි අම්මට තාත්තට කතා කරේ නැත්තම් එදාට බයින් තමයි ඉන්නේ මොනවා වුණාද දන්නේ නැහැ කියලා. ඒක මොකද්ද මේ පින්වත්නි හිතේ වැඩ කරන්නේ? මේ කාමයන්ට තියෙන බැඳීම. ඒක විශාල බන්ධනයක්. තමන්ගේ හිතේ තියෙන බලවත් බන්ධනයක්. ඒක නැති කරගන්නවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. අතිශයින් දුෂ්කර දෙයක්. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන හැබැයි ආන්ගේ බන්ධනය විසින් පුජ්‍යලයව අපායට ඇදගෙන යනවා කිව්වා. ඒ බන්ධන විසින් පුජ්‍යලයව මේ මිනිසුන්ව සත්‍යයන්ව අපායේ උපද්දවනවා කිව්වා. ඒ බන්ධනේ ගොඩාක් සියුම් එකක්. නිදහස් වෙන්න අමාරු එකක්. නමුත් ওই බන්ධන පවා සිඳගෙන කාම සැප සම්පත් අත්හැරලා දාලා අපේක්ෂා රහිතව පැවිදි වෙන අය මේ ලෝකේ ඉන්නවා කියනවා. ඒතර මේ කාම සැප සම්පත් ගැන යම් අපේක්ෂාවක් කැමැත්තක් තියනවාද ඒ සියලු දේවල් අතහැරලා පැවිදි වෙන අය අනගාരിക බුද්ධ ශාසනයේ පැවිදි වෙන ශ්‍රාවකයෝ ඉන්නවා කිව්වා. එතකොට ඒක මේ ලෝකේ කරන්න තියෙන දුෂ්කර දෙයක් පින්වත්නි. කරන්න තියෙන අමාරු දෙයක්. අමාරුම දේ කිව්වට කමන්නේ. බ්‍රාහ්මණයෙක් දවසක් සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා ස්වාමීනි මේ ලෝකේ කරන්න තියෙන අමාරුම දේ මොකක්ද කියලා අහුවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා පින්වත් බ්‍රාහ්මණය මේ ලෝකේ කරන්න තියෙන අමාරුම එකම එක දෙයයි තියෙන්නේ කිව්වා. ඒ තමයි මේ අම්මා තාත්තා නැත්තම් දුවදරුවෝ තමන් හරි හම්බ කරපු දේපල ඊළඟට මේ යම් කාම සැප සම්පත් තියනවාද ආන් ඒ දේවල් අතෑරලා ඒ දේවල් වල තියෙන ආසාව නැති කරලා මේ අනගාരിക බුද්ධ ශාසනයේ පැවිදි වෙන්න එක මේ කාම සැප සම්පත් අත්තරින එක ගිහිගෙන් නික්මන එක තමයි කිව්වා මේ ලෝකේ තියෙන කරන්න අමාරුම දේ. ඒතර බලන්න පින්වත්නි මේ පැවිදි වෙච්ච කෙනෙක් කොච්චර ශ්‍රේෂ්ඨ කැපකිරීමක්ද කරන්නේ කියලා. ලෝකේ කරන්න තියෙන අමාරුම දෙයක් තමයි ස්වාමීන් වහන්සේ නමක් කරන්නේ කාම සැප සම්පත් ගැන කිසි අපේක්ෂාවක් නැතුව වාසය කිරීම. සමහරවිට හිතේ ඒ කාම ලෝකයන්ට බන්ධන ඒ බැඳීම් හිතේ තියෙනවා. එතකොට ඒ යම් යම් අරමුණු ඔස්සේ යම් යම් පීඩාවන් නෙද්දින් ඒවා යටපත් කරගෙන වාසය කරනවා ධර්මයේ පුරුදු කරගනිමින්. ඒක තමයි මේ ලෝකේ කරන්න තියෙන අමාරුම දේ. ඉතින් ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒ විදිහට කාම ආශාව අත්තරලා මේ බුද්ධ ශාසනයක පැවිදි වෙන ශ්‍රාවකයොත් ඉන්නවා කිව්වා. එතකොට මේ කාමයන්ට නැත්තම් මේ කාම ලෝකයන්ට බන්ධලා තියෙන ඒ බන්ධන සංයෝජන අපේ හිතේ තියෙනවා. දැන් සතර අපායට බන්ධලා තියෙන සංයෝජන තමයි සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස. සක්කාය දිට්ඨිය කියලා කිව්වේ මේ පංච උපාදානස්කන්ධය මේ රූපය ගැන, මේ විඳීම් ගැන, ඊළඟට මේ හඳුනා ගන්න දේවල් ගැන අපි බාහිරින්, ඊළඟට මේ චේතනාව ගැන, මේ විඥානය කියන මේ පංච උපාදානස්කන්ධය ගැන දැඩිව අපි හිතින් අල්ලාගෙන ඉන්නවා. මේ රූපේ මගේ කියලා. මට ඕන විදිහට මේක පවත්වන්න පුළුවන් කියලා. මේක තමයි මේ ලෝකයේ තියෙන ලොකුම අරුබුදේ පින්වත්නි. යම් කෙනෙක් මේ බන්ධනේ නැති කරලා දැම්මොත් එයා සසරෙන් නිදහස් වෙන එකත් නවත්තන්න බෑ මේ ලෝකයේ කිසිම කෙනෙකුට. දෙවි කෙනෙකුට හෝ වේවා, බ්‍රහ්මයෙකුට හෝ වේවා, මාරයෙකුට හෝ වේවා මේ ලෝකයේ කිසිම කෙනෙකුට නවත්තන්න බෑ එයාගේ ගමන. සෝතාපන්න ශ්‍රාවකයෙක්ගේ ගමන. සක්කාය දිට්ඨිය දුරු කරපු ශ්‍රාවකයෙක්ගේ ගමන. ඒතර ආන්ගේ සක්කාය දිට්ඨියත්
ඊළඟට විචිකිච්ඡාව බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන තියෙන සැකය. ඒකත් මේ කාම ලෝකයන්ට සතර අපායට බඳලා තියෙන එක බන්ධනයක්. සමහර විටනවා නිරේ කොහෙද තියෙන්නේ? මේ ප්‍රේතය කොහෙද ඉන්නේ? දෙවිවරු කොහෙද ඉන්නේ? කවුද මේවා දැක්කේ? මොනවාද මේ? සැකේ තමයි හිතේ වැඩ කරන්නේ. ආන්ගේ සැකයෙන් සතර අපාය උපද්දනවා කිව්වා. ඒ කෙනාව. ඊළඟට සීලබ්බත පරාමාස මේ සීලේ රකින්නවා කියලා නොයෙකුත් සීල ව්‍රත වලට බැඳිලා යනවා. සිල් කියලා හිතාගෙන එක එක දේවල් කරනවා. දැන් බුදුරයන් වහන්සේ කාලේ නම් සමහරු බල්ලෝ වගේ ජීවත් වුණා. සමහරු මේ එළුව වගේ ජීවත් වුණා. සමහරු මේ එක කකුලකින් හිටගෙන හිටියා. මේ නිවන් දකින්න කියලා හිතාගෙන. එතකොට නොයෙකුත් සීල ව්‍රත වලට බැඳිලා යනවා. ඒ දේවල් ආරක්ෂා කරනවා සිල් කියලා හිතාගෙන. මේ කියන සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන ධර්ම වලින් සතර පායට යව බන්ධලා තියෙනවා. ඊළඟට තමයි කාම ලෝකයන්ට බන්ධලා තියෙනවා තව දෙකකින්. ඒ තමයි කාමරාග පටිඝ. ඒ කියන්නේ මේ කාමයන්ට තියෙන ආසාවත් තරහත්. මේවට කියනවා ඕරම් භාගී සංයෝජන. කාම ලෝකයන්ට බැඳලා තියෙන සංයෝජන. මේ හිතේ තියෙන සංයෝජන පහෙන් තමයි පින්වත්නි මනුස්සයාව සත්වයාව කාම ලෝකයට ඇදලා බැඳලා තියාගන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ කාම ලෝකයේ උපදින එක විශාල බයක්. මොකද මේ කාමයන්ට ආස කිරීම නිසා තමයි සියලු බය ලෝකේ හටගන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. දැන් බලන්න කාමයන්ට ආස කිරීම නිසා නෙමෙයිද මේ ලෝකේ සත්වෝ ප්‍රාණඝාතය කරන්නේ? කාමයන්ට ආස කිරීම නිසා. රට රටවල් ගහගන්නේ මොකද මේ? සමහරලාට පොඩි ඉඩම් කෑලි වලට. ඉඩම් කඩම් කියන්නේ මොනවාද? කාමයන්. ඊළඟට සහෝදර සහෝදරයෝ එක බත් පත කාගෙන හිටපු සහෝදර සහෝදරියෝ මේ රණ්ඩු වෙන්නේ මොකද මේ? ಜಾති වෛරක්කාරය වගේ. සමහරලාට පොඩි ඉඩම් කෑල්ලට කාමයන්ට ආස කිරීම නිසා. දැන් සමහර අවස්ථාවල අහන්න ලැබෙනවා මේ තාත්තා මැරුවා පුතා. නැත්තම් අම්මව පිහින් ඇල්ලලා මැරුවා. මේ මොකද මේ? කාමයන් නිසා. එතන මේ සියලු බය මේ ලෝකේ හටගන්නේ කාමයන් නිසා. හොරකම් කරන්නේ හොරකම කියන්නේ මේ ලෝකේට බයක්. හොරකම් කරන්නේ කුමක් නිසාද? කාමයන්ට තියෙන ආසාව නිසා. වැරදි කාම සේවනය කියන්නේ මේ ලෝකේ බිය ඇති කරන දෙයක්. ස්වාමියා බයෙන් ඉන්නවා බිරිඳ වැරදි කාම සේවනය කරයි කියලා. බිරිඳ බයෙන් ඉන්නවා ස්වාමියා වෙන කෙනෙක් එක්ක යයි කියලා. කුමක් නිසාද? කුමකට ආසා කිරීමද මේ? කාමයන්ට ආසා කිරීම නිසා. බොරු කියනවා. ලාභ සත්කාර පිණිස හෝ වේවා. කුමක් හෝ ලාභයක් ලැබීම පිණිස හෝ වේවා. නැත්තම් නින්දා ලබන්න වෙයි කියලා හෝ වේවා. බොරු කියනවා. බොරුවෙන් අනිත් අයව රවට්ටනවා. කුමක් පතාගෙනද? කාමයන් පතාගෙන. මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතා කරනවා. අරක්කු බොනවා, සිගරට් බොනවා. කුමක් නිසාද මේ? කාමයන්ට තියෙන ආසාව නිසා. කේලම් කියලා පිරිස් බිඳවනවා. කුමක් ලබන්නද මේ? කාමයන් ලබන්න. කාමයන්ට තියෙන ආසාව නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් මහණෙනි බය කියලා යමකට කියනවා නම් ඒ කියන්න පුළුවන් එකම දේ තමයි කිව්වා මේ කාමයන්ට. කාමයන් නිසා තමයි කිව්වා සියලු බය මේ ලෝකේ හටගන්නේ. ප්‍රවෘත්ති බැලුවොත් ඔයාලට හොඳට තේරුම් ගන්න පුළුවන් මේ බියෙන් සත්වය වාසය කරන්නේ කුමක් නිසාද කියලා. සමහර රටවල් බයෙන් ඉන්නවා යුද්ධයක් එයි කියලා. මොකද මේ? කාමයන් නිසා. ඊළඟට දුක කියලා යමකට කියනවා නම් ඒ කියන්න පුළුවන් වෙන්නේ පින්වත් මහණෙනි මේ කාමයන්ට කියනවා. කාමයන්ට කියන තව නමක් කියනවා
දුක කියන්නේ. ඒ දුක උපද්දලා දෙනවා කාමයන් නිසා. ඔන්න සමාල්ලාවට දෙන්නෙක් විවාහ වෙනවා. එතකොට විවාහ වෙලා ධර්ම ශ්‍රවණය ඒ කට්ටියට ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබෙනවා. හැබැයි එක්ක දෙන්නටම හෝ වේවා නැත්තම් කාට හරි කෙනෙකුට පැවිදි වෙන්න ආස හිතෙනවා. කාමයන්ගෙන් නික්මිලා යන්න ආස හිතෙනවා. හැබැයි කරන්න දෙයක් නැහැ වෙනකොට දරුවෝ ඉන්නවා. දරුවෝ නිසා ඒ දේ කරගන්න බෑ. කාමයන්ට ආස කිරීම නිසා ඒ බන්ධනේ කඩා ගන්න බෑ. ඉතින් දුකසේ සමහරලාට වාසය කරන සමහර අය එහෙම අපිට කියලා තියෙනවා. ඉතින් ආන්ගේ නිසා යම් දුකක් මේ ලෝකේ හට ගන්නව නම් ඒ දුක හටගන්නේ කුමක් නිසාද පින්වත්නි? කාමේ නිසා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඊළඟට තියෙනවා රෝගය කියලා යමකට කියනවා නම් ඒ කියන්න පුළුවන් වෙන්නේ මේ කාමයට කියනවා. රෝගයකින් අපිට සුවයක් නෙමෙයි අත් කරලා දෙන්නේ. පීඩාවක්මයි අපිට හදලා දෙන්නේ. රෝගයක් හැදිච්ච කෙනෙක් බලන්න එයා සුවසේ වාසය කරන කෙනෙක්ද කියලා. නෑ දුකසේ තමයි වාසය කරන්නේ. කාමයන්ට ආස කරන කෙනා කොච්චර කාම සැප සම්පත් තිබුණත් එයා දුකසේ තමයි වාසය කරන්නේ. බාහිරට පෙවුනට ලොකු ලොකු වාහන වල යනවට මේ ගියාට ඊළඟට ලොකු ගෙවල් වල හිටියට සල්ලි මිල මුදල් හොඳට පාවිච්චි කරාට සැපක් නම් නෑ යාගේ හිතේ. බයකින් තමයි යා වාසය කරන්නේ. ලෙඩ වෙච්ච හිතෙන් තමයි වාසය කරන්නේ. ඊළඟට තියෙනවා gadu කියලා කියන්නේ රිදුන් දෙන සරව පිරිච්ච තුවාලය කියලා යමකට කියනවා නම් කියන්න පුළුවන් වෙන්නේ මේ කාමයන්ට කියනවා. රිදුන් දෙනවා නිතර. ඔන්න ගෙදර ස්වාමියා බිරිඳා ඉන්නව රණ්ඩු වෙනවා. නැත්තම් දරුවෝ නිසා ප්‍රශ්නයක්. නැත්තම් වැඩ කරන තැන ප්‍රශ්නයක්. එක්ක දන්න කෙනෙකුට අසනීප වෙලා. මේ කාමයන්ට ආශා කිරීම නිසා රිදුන් දිදී තමයි ඉන්නේ. සමහරුන්ට එදා වෙලා කණ්ඩ නැහැ. සල්ලි හොයාගන්න විදිහක් නැහැ. gaduwak වගේ නිතර හිත රිදුන් දෙනවා කාමයන්ට ආශා කිරීම නිසා. හැබැයි කාමයන්ගෙන් නික්මෙච්ච උතුම් නිකලස් රහතන් වහන්සේලා කාමයේ පතන් නැතුව නිකලස් සිතින් පිරිනුවම් පානවා. මේ ලෝකයේ කිසි අපේක්ෂාවක් රහිතව. මොකද කාමයන්ගෙන් උන්වහන්සේලා නික්මිලා ගියපු නිසා. ඊළඟට තියෙනවා ඇලීම කියලා යමකට කියනවා නම් කියන්න තියෙන්නේ මේ කාමයන්ට. ඊළඟට මඩ වගුර මඩ තියෙන ඒ වල වතුර වල කියලා යමකට කියනවා නම් කියන්න තියෙන්නේ මේ කාමයට කියනවා. මෞකුස කියලා යමකට කියනවා නම් කියන්න තියෙන්නේ මේ කාමයට කියනවා. එතකොට බලන්න ඒ කාමයන්ට ආශා කිරීම නිසා තමයි නැවත මෞකුසකට එන්නේ කෙනෙක්. දැන් මනුස්ස ලෝකේ ඉන්නේ මෞකුසින් ඉපදින්නේ. කාමයන්ට ආශාව තියෙනවා නම්. ඒතර තිරිසන් ලෝක, ඒ ආදී ලෝක වලට මේ මෞකුසකින් කෙනෙක් උපදින්නේ කාමයන්ට ආශා කිරීම නිසා. කාමයන්ගෙන් නික්මිච්ච කෙනෙකුට නැවත මෞකුසකට එනවා කියලා කතාවක් නෑ. මොකද කාමයන් හිතේ ප්‍රහාණය කරපු කෙනෙක් උපදින්න ගිහිල්ලා සුද්ධාවාස බ්‍රහ්ම ලෝකවල. එතකොට එහෙ උපපාතික උපදිලා එහින් පිරිනුවම් පානවා. නැවත කාම ලෝකෙට එනවා කියලා කතාවක් නැහැ. එතකොට මෞකුස කියලා යමකට කියනවා නම් කියන්න පුළුවන් වෙන්නේ මේ කාමයන්ට කියලා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඉතින් අහනවා බුදුරජාණන් වහන්සේ පින්වත් මහණෙනි, ඇයි මේ කාමයන්ට බය කියලා කියන්නේ? ඇයි එහෙම කියලා අහනවා. මහණෙනි, යම් හේකින් කාම රාගයෙන් ඇලී ගිය, කැමැත්තෙන් ඡන්ද රාගයෙන් බැඳී ගිය කෙනෙක් මෙලව තියෙන බයෙන් නිදහස් වෙන්නේ නැහැ කියනවා. මෙලව තියෙන බයෙන් යා නිදහස් වෙන්නේ නැහැ. ඊළඟට පරලොව තියෙන බයෙන් යා නිදහස් වෙන්නෙත් නැහැ. දැන් මේ කාමයන්ට ඇලී වාසය කරන කෙනෙක් මෙලවත් බයෙන් තමයි වාසය කරන්නේ. මගේ තියෙන දේවල් හොරු ගනිද්ද නැහැ. ඊළඟට මගේ දරුවන්ට මොනවා වෙයිද නැහැ. මගේ ස්වාමියාට බිරිඳට මොනවා වෙයිද නැහැ. මේ ආදී බයකින් වාසය කරනවා කාමයන්ට ආශා කරන කෙනා. ඉතින් මේ කාමයන්ට බැඳීම නිසාම පරලොව සුගතියක් කරා නම් එයාට යන්න අවස්ථාවක්
හිමි වෙන්නේ නැහැ. ඒ දේවල් වලට ඇලිලා වෙලිලා ඉන්න කෙනාට. ඒ කාමයන් කෙරෙහි ආසාව ටික ටික දුරු කරන කෙනාට තමයි සුගතියක් කරා යන්න අවස්ථාව උදා වෙන්නේ. බුදුරජාණන් වහන්සේගෙන් දවසක් ඇවිල්ලා අහනවා ගාමිණී කියලා එක්තරා මිනිසෙක්. ස්වාමීනි මට දුක ගැන විස්තර කරලා දෙන්න කියලා. දුක කියන්නේ මොකක්ද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භද්‍රක, එයාගේ භද්‍රක ගාමිණියාගේ නම. භද්‍රක ඔයාට අතීතයේ දුක ගැන කිව්වොත් මේකයි දුක කියලා ඔයා සැක කරන්න පුළුවන්. හැබැයි අනාගතයේ මෙහෙම දුකක් හට ගන්නවා කියලා කිව්වොත් එහෙම වුණත් හිතේ සැකයක් ඇති වෙන්න පුළුවන්. වර්තමානයේ දුක ගැන මම ඔය ඉන්න ආසනෙම කියලා දෙන්නම් කිව්වා. ස්වාමීනි හොඳයි කිව්වා. පුතෙක් ඉන්නව නේද කියලා අහුවා. ස්වාමීනි පුතෙක් ඉන්නවා. දැන් මොකද කරන්නේ? එයා ඉගෙන ගන්න ගිහිල්ලා ඉන්නේ ඈත පළාතක. ඉතින් එද්දින් කොහොමද එයා ගෙන්න ගන්නේ? ස්වාමීනි මම මිනිස්සෙක් යවනවා. එයාත් එක්ක තමයි එන්නේ ගිහිල්ලා. එතකොට ඒ එද්දින් ඔබ මොනවාද හිතා ඉන්නේ? හදිසියෙවත් පරක් වුණොත් මොන වගේ හිතක්ද ඔබට ඇති වෙන්නේ? ස්වාමීනි කියන වෙලාවට ආවේ නැත්තම් මගේ හිතේ දුකක් විශාල බයක් හට ගන්නවා. මේ මගේ පුතාට මොකවත් වෙලාද දන්නේ නැහැ කියලා. ඉතින් ඕක තමයි කිව්වා දුක කියන්නේ. දුක කියන්නේ ඕක තමයි කිව්වා වර්තමානයේ තියෙන. එතකොට දුවදරුවන්ට යම් ඇලීමක් තිබ්බද ඒක තමයි කාමයන්ට ආසා කිරීම. ඒ නිසා බහින් වාසය කරන්න වෙනවා කියන්නේ දුකසේ වාසය කරන්න වෙනවා කියන්නේ ඕක තමයි කිව්වා. ඒකයි බුදුරයන් වහන්සේ දේශනා කළේ එහෙම කාමයන්ට ආසා කරන කෙනාට මෙලොව සැපසේ වාසය කරන්න අමාරුයි. පරලොව සැපසේ වාසය කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් බලන්න මේ කාමයන්ට වසඟ වීම නිසා සසරේ පින්පුරණ ශ්‍රාවකයන්ටත් වරදුනා පින්වත්නි. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ කාමයන්ට වසඟ වෙච්ච සිතින් වාසය කරන්න එපා කිව්වා. මුගලන් මහරහතන් වහන්සේ කියන්නේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ නමක්. ඒ වමත් ශ්‍රාවකයන් වහන්සේ තමයි මුගලන් මහරහතන් වහන්සේ. 이르දි බලයෙන් අග්‍රයි. සසරේ බුද්ධ ශාසනවල පින්දහම් කර කර ගුණධර්ම දියුණු කර කර පෙරුම්දම් පුරාගෙන එනවා ගෞතම බුද්ධ ශාසනයේ. 이르දි බලලාභීන් අතරින් අග්‍ර තනතුර ලබන්න. ඔන්න එක ජීවිතයක මනුස්ස ලෝකේ ඉපදුනා. අම්මා තාත්තයි ටික කාලයක් ගියාට පස්සේ අන්ධ වුණා. දැන් මේ පුතා තමයි අම්මටයි තාත්තටයි උපස්ථාන කරන්නේ. කවන්නේ, පොවන්නේ, නාවන්නේ, ළඟට බැසිකිලි කැසිකිලි කරවන්නේ. මේ සියලු දේවල් කරන්නේ මේ පුතා. එතකොට ඒක හොඳ ගුණයක්ද නරක ගුණයක්ද? හොඳ ගුණයක්. දෙමාපියන්ට සැලකීම කියලා කියන්නේ බොහොම යහපත් ගුණයක්. බුදුරජාණන් වහන්සේ පවා ප්‍රශංසා කරපු දෙයක්. ඉතින් මේ විදිහට ඉද්දින් අම්මයි තාත්තයි කල්පනා කළා දැන් හරි වැඩේ. අපි දෙන්න මැරලා ගියාට පස්සේ මේ පුතා තනි වෙන නිසා කසාදයක් කරලා දෙන්න ඕනේ. පුතාට කිව්වා පුතේ මේක නම් හරියන්නේ නැහැ. කසාදයක් කරගනින්. මේ විදිහට ගියොත් උඹට තනියම තමයි මැරෙන්න වෙන්නේ කියලා. එතකොට පුතා කිව්වා අම්මේ නෑ එහෙම ඕනේ නෑ කියලා. එහෙම කරගන්න ඕනේ නෑ කිව්වා. මට අම්මටයි තාත්තට උපස්ථාන කරගෙන හිටපුවාම හොඳටම ප්‍රමාණවත්. හැබැයි මේ අම්මගේ තාත්තගේ නිතර ඇවටිලි කිරීම නිසා ඔන්න දන්න නෑදෑ කෙනෙක් කසාත බන්දලා දුන්නා. දැන් මේ ස්වාමියාගේ හිත ගන්න මේ අලුත ගෙනාවු ලේලි නැත්තම් තමන්ගේ බිරිඳ මොකද කරන්නේ? අම්මටයි තාත්තටයි හොඳට උපස්ථාන කරනවා. ඒ නිසාම දන්නේම නැතුව මේ හිතේ ස්වභාවය තමයි පින්වත්නි අපි නොහිතන විදිහට කාමයන්ට හිත යනවා. ඇලුම් කරනවා. දන්නේම නැතුව තමන්ගේ බිරිඳ කෙරෙහි මේ තරුණයාට ඇලීමක් ඇති වුණා. බැඳීමක්
ඇති වුණා කාමයන්ට වසඟ වුණා. දැන් බිරිඳ දැනගත්තා ඔන්න දැන් හොඳ කාලේ. ඇයි දැනගත්ත දැන් මේ තමන්ගේ ස්වාමියාට මන් නැතුව ඉන්න බෑ කියලා. දැන් ඔන්න අම්මගේ තාත්තගේ නුගුණ කියනවා. එතකොට එයා ස්වාමියා ඉතින් ගෙදර නෑනේ මිල මුදල් හොයන්න යන්න බෑ. එතකොට ගෙදර ආපුවාම නිතර අම්මගේ තාත්තගේ නුගුණ කියනවා තන තන මල පහ කරනවා. කන දේ දෙන දේ හරියට කන්නේ නෑ තැන් තැන් වල විසික් කරනවා. කෙල ගහනවා තැන් තැන් වල. මේ ආදී නුගුණ කියන්න පටන් ගත්තා. මේ පුතාගෙත් හිත ටික ටික දන්නේම නැතුව පින්වත්නි වෙනස් වෙන්න ගත්තා. කාමයන්ට ඇලුම් කරපු නිසා. අන්තිමේට බිරිඳ කිව්වා මට නම් මේක කරන්න බෑ. මේ අම්මයි තාත්තයි මරලා දාමු කියලා. දැන් බලන්න මේ පෙරම් පුරාගෙන එන ශ්‍රාවකයෙකුට ඒ අසත්පුරුෂ ඇසුරු නිසා වෙන දේ. මේ ලේසි පහසු කෙනෙක්ද මේ? මේ ගෞතම බුද්ධ ශාසනයේ 이르දි බලලාභින් අතරින් අග්‍රයි මුගලන් මහරහතන් වහන්සේ. හැබැයි ඒ අතරතුර කාමයන්ට හිතක වසඟ වෙලා. ඔන්න පස්සේ මේ බිරිඳගේ ඇවිටිලි කිරීම නිසා අන්න තීරණයකට ආවා අම්මවයි තාත්තවයි මරන්න ඕනි කියලා. බලන්න කාමයන්ට වසඟ වීම නිසා තමන්ගේ මෙලොව ජීවිතයත් දුකසේ වාසය කරන්න වුණා. මෙලොව ජීවිතයත් බය සහිතයි. පරලොව ජීවිතය ඒකාන්තයෙන්ම බය සහිතයි. අන්තිමේට අම්මයි තාත්තවයි කරත් එක දාගත්තා මේ තාත්තේ පොඩි ගමනක් යන් කියලා. එක් කරගෙන ගියා කැලේට. පොල්ලක් අරගෙන මෙයා අහට මෙහෙට ගහලා හොරු වෙනවා කියලා බොරුවට අම්මටයි තාත්තටයි ගැහුවා. එතකොට ඒත් බලන්න මේ අම්මගේ තාත්තගේ මේ දරුවා කෙරෙහි තියෙන ආදරය කොච්චරද කියන්නේ පුතේ උඹ විජහාට දුවලා ඵලයන් කිව්වා. මේ හොරුන්ගෙන් බේරිලා අපිට ගැහුවට කමන්නේ අපි ගැන බලා ගන්න එපා කියලා. අම්මයි තාත්තවයි තමන්ගේ අතින් පොල්ලෙන් ගහලා මරණයටපත් කළා. කුමකට වසඟ වීම නිසාද පින්වත්නි? කාමයන්ට වසඟ වීම නිසා. මරණින් මත්තේ ඉපදුනා ගිහිල්ලා නිරේ කල්පයක් නිරේ. ඒ කර්මය කොච්චර තමන්ගේ පිටිපස්සෙන් ආවද කියන්නේ ගෞතම බුද්ධ ශාසනයේ 이르දි බලලාභින් අතරින් අග්‍ර තනතුරු ලැබුවා. අර අම්මට තාත්තට ගහලා මරපුකේ කර්මය කොච්චරද කියන්නේ තමන්ගේ ජීවිතේ අවසාන ජීවිතේත් මරණයටපත් උනේ පිරිනුවම් පෑවේ ගුටි කාලා හොරුන්ගේ. කාමයන්ට වසඟ වීම නිසා තමන්ට වෙච්ච හානිය. පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා කෙළඹි පුත්‍රයෙක් සාමාන්‍ය මිනිසෙක් පදුමුත්තර බුදුරයන් වහන්සේ බණ කියන අතරතුර දැන් එයා හැමදාම ගිහිල්ලා ඒ කාලේ බණ අහනවා සිල් ගන්න එහෙම කෙනෙක්. දවසක් දැක්කා පදුමුත්තර බුදුරජාණන් වහන්සේ එක්තරා රහතන් වහන්සේ නමකට අග්‍ර තනතුරක් දෙනවා. ඒ තමයි ඉන්ද්‍රිය සංවර කරන භික්ෂූන් අතරින් අග්‍රයි මේ භික්ෂුව කියලා. ඔන්න ඒක දැක්ක මේ තරුණ දරුවා තරුණ කෙනා දැකලා මෙයාට ලොකු ආසාවක් ඇති වුණා. අනේ අනාගතේ මටත් බුද්ධ ශාසනයක මේ වගේ කෙනෙක් වෙන්න ඇත්නම් මේ වගේ රහතන් වහන්සේ නමක් වෙන්න ඇත්නම් කියලා ඔන්න කැමැත්තක් ඇති වුණා. ඉතින් සතියක් එක දිගට බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දම්පැන් පූජා කළා. 7 වෙනි දවසේ දානේ පූජා කරලා ඉවර වෙලා බුදුරයන් වහන්සේ ළඟට ගියා. ගිහිල්ලා අහුවා ස්වාමිනී භාගතුන් වහන්සේ මම මෙහෙම අපේක්ෂාවකින් තමයි දානේ දුන්නේ. මගේ දාන ප්‍රාර්ථනාව සඵල වෙයිද? එතකොට පදුමුත්තර බුදුරයන් වහන්සේ දේශනා කළා බැලු අනාගතේ බලද්දී කල්ප ලක්ෂයක් ඇවෑමෙන් ගෞතම කියන බුද්ධ ශාසනයේ මෙයාට මේ තනතුර ලැබෙනවා සඵල වෙනවා කිව්වා. ඉතින් සසරේ බුද්ධ ශාසනවල පෙරුම්දම් පුරාගෙන ඔන්න ආවා.
බුදුරයන් වහන්සේ මනුස්ස ලෝකේ පහළ වුණා. ගෞතම බුදුරයන් වහන්සේ ඒ රජ මාලිගාවෙම බුදුරජාණන් වහන්සේගේ මල්ලි වෙලා මහා ප්‍රජාපති ගෝතමී දේවියගේ පුත්‍ර රත්න වෙලා ඉපදුනා. කවුද මේ? නන්ද කුමාරයා. බුදුරජාණන් වහන්සේ ගිහිගෙන් නික්මුණාට පස්සේ ඒ රජකම කපිලවස්තු පුරේ රජකම ලැබෙන්න තිබ්බේ නන්ද කුමාරයාට. එන්න බුදුරන් වහන්සේ කපිලවස්තුවට වැඩියට පස්සේ බුදුරන් වහන්සේ බණ කිව්වා. උපක්‍රමයෙන් බුදුරන් වහන්සේ වඩින්න යද්දී ආපහු පාත්‍රය අතට දුන්නා නන්ද කුමාරයාගේ. දීලා මාත් කියන් කිව්වා ආරාමයට. යද්දී මෙයා තව දවස් කිහිපයකින් රාජාභිෂේකය ලබන්න හිටියේ. එතකොටම ඒ කුමාරයා බුදුරන් වහන්සේත් එක්ක යනවා දැකලා පින්වත්නි ජනපද කල්යාණිය කියන්නේ කසාද බඳින්න හිටපු කෙනා කිව්වා ආපහු එන්න කියලා. ඒ වචනේ හිතට වැදුනා. ආරාමයට ගියාට පස්සේ කිව්වා බුදුරන් වහන්සේ නන්ද පැවිදි වෙන්න කැමති නැද්ද? පැවිදි වෙමුද කියලා. බුදුරන් වහන්සේගේ වචනෙට පිටුපාන්න බෑ. පැවිදි වුණා. හැබැයි මේ පෙරුම්දම් පුරාගෙන ඉන්න ශ්‍රාවකයන් වහන්සේ නමක් ධර්මයේ හැසිරෙන්නේ හරියට. සඳුන් වලින් මූණ ලස්සන කරනවා. ලස්සන සිවුරක් තමයි පොරවන්නේ. කැටයන් කරපු පාත්‍රයක් තමයි අතට අරගෙන පින්නපාත යන්නේ. හිතේ වැඩ කරන්නේ මොකද්ද? කාමයන්ට ආසාව. පස්සේ බුදුරජාණන් වහන්සේ උපක්‍රමශීලීව දෙවියන් අතරට එක්කරන් ගිහිල්ලා දිව්‍ය අප්සරාව පෙන්වුවා. පෙන්වුවට පස්සේ මේ වගේ අය ලබන්න කැමතිද කියලා අහුවා. අනේ ස්වාමිනී කැමති කිව්වා. මේ ජනපද කල්යාණිය කවුද මේ වගේ දිව්‍ය අප්සරාව ලබන්න තියෙනවනම් කොච්චර දෙයක්ද? ඔන්න දිව්‍ය අප්සරාවන්ට හිත ගියා. එහෙනම් මං කියන විදිහට පුරුදු කරන්න කිව්වා. පස්සේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා ටික ටික සතිපට්ඨානෙ වැඩුවා. අන්තිමට දිව්‍ය වූ කාමයට යම් ආසාවක් තිබ්බද? මනුස්ස වූ කාමයට යම් ආසාවක් තිබ්බද? මේ සියලු බන්ධන නැති කරලා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඒතර බලන්න පින්වත්නි මේ අග්‍ර තනතුරක් ලබන්න පතාගෙන එන කෙනාගේ පින් පුරාගෙන ආපු ශ්‍රාවකයෙක්ගේ මේ අන්තිම ජීවිතය වැළකුණේ කුමක් නිසාද? අරහත්වය. කාමයන්ට ආසා කිරීම නිසා. ධම්මික කියලා හිටියා උපාසක මහත්තයෙක්. සෝවාන් ශ්‍රාවකයෙක්. දවසක් හොරු පිරිසක් හොරෙක් ඒ කොසල් රජතුමාගේ මාලිගාවෙන් රත්තරන් වගේක් හොරකම් කරගෙන ගියා. මෙයා යද්දින් ඇලක් ගාව මෙයා මූණ හොදනවා. අර හොරා මොකද කියලා එතන දාලා ගියා අර රත්තරන් ටික. ඉතින් රාජපුරුෂයාව බලද්දි මෙයා තමයි ඉන්නේ. අය කතා මොකුත් නැහැ. ගැහුවා එතනම ගහපු ගමන් මැරුණා. මේ අහිංසක කෙනෙක්. ඔන්න භික්ෂුන් වහන්සේලාට ආරංචි වුණා. ඒතකොට බුදුරන් වහන්සේ ගාවට ගියා භික්ෂුන් වහන්සේලා. ගිහිල්ලා ඇහුවා ස්වාමීනි මේ අර ධම්මික උපාසකාරය අහිංසකයි. තෙරුවන් සරණ ගියපු සිල්වත් කෙනෙක්. ඇයි මේ විදිහේ දෙයක් උනේ? පින්වත් මහණෙනි සසරේ කරපු කර්ම විපාකයක්. මේ ජීවිතේ විපාක දුන්නා. ස්වාමීනි කුමක්ද? කලින් ජීවිතයක මෙයා තමයි ඒ කැලේකින් ආයුධ අරගෙන කට්ටියව එතර කරනවා. මිල මුදල් අරගෙන. ඒ ලොකු පිරිසක් ඉන්නවා මෙයාත් එක්ක. හොඳ කායික බලය තිබ්බ කෙනෙක්. ඔන්න දවසක් හවස 3ට විතර ලස්සන කාන්තාවකුයි කසාද බැඳපු දෙන්නෙක් පිරිමියයි ආවයි. ස්වාමියයි බිරිඳයි. එතකොට අර කාන්තාව දැක්කා විතරයි පින්වත්නි මෙයාගේ හිත ගියා. දැන් මෙයාට තියෙන කාන්තාව ලබා ගන්න තියෙන ප්‍රශ්නේ මොකද්ද? ඇය විවාහකයි. ඒ නිසා කළ යුතු දේ මොකද්ද එහෙනම්? ස්වාමියාව මරන්න ඕනේ. කිව්වා අද නම් එතර කරවන්න විදිහක් නෑ. දැන් එතර කරවන්න පුළුවන් ඒක මේ වනාන්තරයෙන් පැයකින් විතර යන්න පුළුවන් ගමනක්. ඒකට අද එතර කරන්න විදිහක් නෑ කිව්වා. ඇවිටිලි කරද්දී ඒත් බෑ කිව්වා. කරන්න දෙන්න හෙට උදේ පුළුවන් කිව්වා. ඊට පස්සේ ඔන්න දැන් කරත්තෙත් එක්ක ඒ කට්ටිය ඉන්නවා. ඉතින් මෙයා අර ගෑනු කෙනාට ආසාවට මොකද කරේ? මණිකක් අරගෙන යාගාව මණිකක් තිබ්බා. ඒක හැංගුවා ගිහිල්ලා අර කරත්තේ. දැන් කරත්තේ කාගේද? අර ආපු දෙන්නගේ. දැන් උදේ හොයනවා හැමතැනම. මණික නැහැ.
කෝකටත් බලමු කරත්තේ කියලා. දැන් මෙයා දන්නවනේ මොකද්ද සිද්ධිය කියලා. කරත්තේ බලද්දී මණික තියෙනවා. එකත් එකටම අර මිනිස්සයා තමයි ගන්න ඇත්තේ කියලා අර මිනිස්සයාව මරණයටපත් කළා. කුමකට ආසාවෙන්ද මේ ප්‍රාණඝාතය කළේ පින්වත්නි? අර ගෑනු කෙනාට ආසාවෙන්. කාමයන්ට ආසා කරලා. අන්තිමේට ඒ ස්වාමි පුරුෂයා මරද්දින් ඒ ගෑනු කෙනත් පපුව පැනලා එතනම මරණයටපත් වුණා. මේ ජීවිතේ ලැබිච්ච දෙයක් නෑ මේ මිනිස්යාට. ලැබුණ එකම එක දෙයයි කර්මයක් රැස් වුණා මරණින් මත්තේ අරයි යන්න. ඔන්න ඒ කර්මය එනවා පිටිපස්සෙන්. මරණින් මත්තේ ඉපදුනා ගිහිල්ලා නිරේ ඊතුරු විපාකේ විඳවන්න එනවා. පිටිපස්සෙන් මනුස්ස ලෝකයට ආවා, තෙරුවන් සරණ ගියා, සෝවාන් වුණා. හැබැයි කර්මයේ පිටිපස්සෙන් එනවා. මේ ජීවිතේ කිසි වැරද්දක් නැහැ. ගුටි කාලා මැරෙන්න උනා නිකරුණේ. ඇයි ඒ කිසි වැරද්දක් නැති දෙන්නෙකුට තමයි ඒ දේ කරේ. බලන්න මේ කාමයන්ට වසඟ වීම නිසා මේ පින් පුරාගෙන යන චරිතවලට සිද්ධ වෙන දේ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ කාමයන් පරිභෝග කරද්දී නුවණින් සලකාගෙන මේ කාමයන් පරිභෝග කරන්න. ඒකයි දැන් භික්ෂුවකට නම් භික්ෂුවට තියෙන චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස මේ දේවල් ප්‍රත්‍යක්ෂ කරලා පරිභෝග කරන්න කිව්වා. ආහාරයක් නම් මම මේක ගන්න ජවයේ පිණිස නෙවෙයි, මදේ පිණිස නෙවෙයි. ඇඟ මේ වැඩි දියුණු කරගෙන ලස්සන කරගන්න නෙමෙයි මේ Brahmacharyaට අනුග්‍රහයක් පිණිස. එතකොට ඒකේ යම් ආසාවක් තිබ්බනම් ඒක දුර වෙනවා. කුටිය පාවිච්චි කරන්නේ මොකටද? මේ සීතලෙන් වැස්සෙන් අවුවෙන් පින්නෙන් බේරීම් පිණිස විතරයි බණ භාවනා කරගන්න. වෙන අර්ථයක් කුටියක් පාවිච්චි කිරීමේ නැහැ. එතකොට සිවුරක් පාවිච්චි කරන්නේ මොකටද? මේ අඟ වහගන්න. මැසි මඳුරුවන්ගෙන් එන කරදර පීඩා නැති කරගන්න. බෙහෙත් පාවිච්චි කරන්නේ මොකටද? මේ ආබාධ ටික දුරු කරගන්න. එතකොට ඒ අර්ථයේ සලකාගෙන ඒවා පාවිච්චි කරොත් නේද නුවණින් සලකලා ඒ දේවල් පාවිච්චි කරා වෙන්නේ. එතකොට ඒ නුවණ Tamanට නැතිවීම නිසා තමයි මේ සියලු අර්බුද බය මේ ලෝකේ හටගන්නේ. ආන් ඒ නිසා කාමයේ ආදීනව දකිමින් වාසය කරන්න ඕනේ. එතකොට කාමයේ ආදීනව මොනවාද පින්වත්නි? ශරීරයකට යම් කෙනෙක් ආසාවෙන් ඉන්නවනම් ආදීනවේ තමයි මේ ශරීරේ දුගඳයි. ඇත්ත ස්වභාවය ඒක. මේ හමින් වහලා තිබ්බට මෙහි අසූචි ගොඩක් තමයි මේ ශරීරේ තියෙන්නේ. ඒතර ඒකේ ආදීනව දකින්න එයා මහන්සි ගන්න ඕනේ. ආදීනව දැකීම තුලින් එයාට සත්‍ය ස්වභාවය දකින්න පුළුවන්. ඒ තුලින් කාමයන්ට වසඟ නොවි ඉන්න පුළුවන්. Taman හරියම්බ කරපු දේවල් තියෙනවා. ඒ දේවල් අපි හැමදාම පාවිච්චි කර ඉන්නේ නෑ. මරණින් මත්තේ අපිට හිස්සතින් යන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ දේවල් වලට අලුම් කරලා තේරුමක් නෑ කියලා අර කාමයන්ට වසඟ වෙච්ච හිත ඒ බැඳීම ටික නැති කරගන්න Taman දක්ෂ වෙන්න ඕනේ. දැන් තව තියෙනවා මේ කාමයන් කියන්නේ හරියට ගිනි අඟුරු වලක් වගේ. කෙනෙක් ගිනි අඟුරු වලකට වැටුනොත් එයාට සැපයක් නම් ලැබෙන්නේ නැහැ. ඒ වගේ තමයි මේ රාග දේශ මොහ වලින් පිච්චි තමයි මේ කාමයන් පරිභෝග කරන අය මේ මනුස්ස ලෝකේ ජීවත් වෙන්නේ. කාමයන් නිසා ගහ ගන්නවා, බැන ගන්නවා, මිනි මරා ගන්නවා. නොයිකුත් අර්බුද කාමයන් නිසා. ඒ නිසා ගිනි අඟුරු වලක ජීවත් වෙනවා වගේ තමයි කාමයන්ට වසඟ වෙච්ච කෙනෙක් ජීවත් වෙන්නේ. ඒකේ ආදීනව දකිමින් වාසය කරන්න ඕනේ. ඊළඟට මේ කාමයන් කියන්නේ හරියට හුලුවත්තක් වගේ. හුළඟ එනකොට ඒ හුලුවත්තේ ගින්දර පාර වදින්නේ කොහොටද පින්වත්නි? Tamange ඇඟට. ආන් ඒ වගේ මේ කාමයන් පරිභෝග කරද්දී Taman පිච්චෙනවා කියලා Tamanට තේරෙන්නේ නැහැ. දුක හට ගන්නවා Tamange හිතේ. බය හට ගන්නවා Tamange හිතේ කාමයන්ට ආශා කිරීම නිසා. හුලුවත් අතාරින්නේ නැහැ. ඒ කාමයන්ට තියෙන ආසාව අතාරින්නේ නැහැ. ඒ නිසාම පිච්චි ඉන්නවා. ඒ විදිහට ආදීනව දකිමින් වාසය කළොත් එයාට මේ කාමයන්ට හිත වසඟ වෙන ස්වභාවය නැති කරගෙන ධර්මයේ තුල හිත පිහිටුවාගෙන
වාසය කරන්න පුළුවන්. එතකොට පින් පුරන කෙනෙකුට උනත් අසත්පුරුෂ ඇසුරෙන් Tamanට හානියක් වෙන්න පුළුවන්. ඒකයි බුදුරන් වහන්සේ දේශනා කළේ සචේ ලබ්හේත නිපකං සහායං සද්දින් චරන් සාදු විහාරි දීරං අභිභුය සබ්බානි පරිසයානි චරය තෙනත්ත මනෝ සතිමා. ඇත්තටම හොඳ ඇසුරකට කෙනෙක් ලැබෙනවා නම් මොන ප්‍රශ්න ආවත් ඒ කෙනත් එක්ක ඒ කෙනාව අත්හරින්න නැතුව සියලු උවදුරු දුරු කරගෙන ඒ කෙනත් එක්ක වාසය කරන්න කියනවා. නෝචේ ලබේත නිපකං සහායං සද්දින් චරන් සාදු විහාරි දීරං රාජාව රට්ටං විජිතම් පහය ඒකෝ චරේ කග්ග විසාන කග්ගෝ. එහෙම ඇසුරට සුදුසු කෙනෙක් ලැබෙන්නේ නැත්නම් තමන්ගේ ගුණධර්ම වලට හානිනවා කියලා තමන්ට තේරෙනවා නම් හරියට රටක් යුද්ධ කරලා දිනලා ඒ තමන් දිනපු ප්‍රදේශයේ අතාරලා යන රජෙක් වගේ තනියෙන් ඉන්න පුරුදු වෙන්න කිව්වා. ඒ තනියෙන් ඉඳීම තුළ තමන්ට හානිය සිද්ධ වෙන්නේ නැහැ. කාමයන්ට වසඟ වෙන්න ගියොත් තමනුත් විනාශ වෙලා බොහෝ පිරිසකට විනාශය කැඳවලා තමයි මරණයටපත් වෙන්න සිද්ධ වෙන්නේ. මරණින් මත්තේ නිරේ සතර අපාය. ඒ නිසා කාමයන්ට වසඟ නොවු සිතින් වාසය කරන්න අපි මහන්සි ගන්න ඕනේ. නිසා අද මේ කියලා දුන්න දහම් කරුණු අප සියලු දෙනාටම කාමයන්ට වසඟ නොවි කාමයන්ගේ බිය දකිමින් කාමයන්ගේ ආදීනව දකිමින් නෙක්ඛම් මේ ආනිසංස දකිමින් ධර්මයේ තුල හිත පිහිටුවාගෙන ධර්මයේ ඇසිරෙන්න මේ දහම් කරුණු අප සියලු දෙනාටම උපකාර වෙත්වා. සාදු සාදු සාදු. අද දින මේ පින්පුරණ ශ්‍රාවකයෝ සඳහම් දේශනාව සඳහා අනුග්‍රාහක දායකත්වයේ දරන්නේ අනුරාධපුරයේ පදිංචි නිපුණ විජේසිංහ පුතුණුවන් සහ ගම්පහ පදිංචි සිහාරා රිනෝසා දීනි විසින්. ඉතින් ප්‍රධාන අරමුණ විදිහට සඳහන් කරලා තියෙනවා ඒ නිපුණ විජේසිංහ පුතුණුවන්ගේ සහ සිහාරා රිනෝසා දීනිගේ අගෝස්තු 12 වන දින සිට ආරම්භන විවාහ දිවියට ආශිර්වාදය පැතීම පිණිස තමයි මේ දායකත්වයේ දරන්නේ. වගේ මේ දෙපළගේ අධ්‍යාපන කටයුතු රැකිරක්ෂා සාර්ථක වීම පිණිසත් සාර්ථක සත්පුරුෂ ජීවිතයකට ආශිර්වාදයේ පිණිසත් තමයි ඒ බලාපොරොත්තුෙන් තමයි අද මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ. ඉතින් රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් අපි සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. සක් දෙවිඳුන් සතරවරන් දෙවරුන් ඇතුළු සදෙව්ලෝ වාසී සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. බ්‍රහ්මකායික සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ දිව්‍ය ආශීර්වාද මේ පුණ්‍යානුභාවයෙන් වඩ වඩාත් වර්ධනය වෙත්වා. සේක බල ධර්මයෙන් වැඩෙත්වා. ඒ සියලු දෙවියන්ට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් මේ පින්වත් සියලු දෙනා නමින් අනන්ත සසර පටන් මේ මොහොත දක්වා මේ පරලෝකීය සියලු මළගිය ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලෝක ජීවිත මේ පුණ්‍යානුභාවයෙන් සපවත් වෙත්වා, සුවපත් වෙත්වා, සුගතිගාමී වෙත්වා, සංසාර දුකින් අත් මිදෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් ඒ නිපුණ විජේසිංහ පුතුණුවන්ටත් ඒ වගේම සිහාරා රිනෝසා දියණියටත් මේ පින් අනුමෝදන් වෙලා ඒ විවාහ ජීවිතේ සාර්ථක වීම පිණිස මේ පින් උපකාරී වෙත්වා. සියලු දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණය සැලසේවා. ඒ වගේම මේ දෙපළගේ අධ්‍යාපන කටයුතු රැකිරක්ෂා කටයුතු සාර්ථක වීම පිණිස අද මේ රැස් කළ පින උපකාරී වේවා. ඒ සියලු දෙනාට සුවසේ ධර්මයේ ඇසිරෙන්න, විශේෂයෙන්ම දෙපළට සුවසේ ධර්මයේ ඇසිරෙන්න, චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් ඒ සුජීවත්ව සිටින දෙමාපියන්ට, සහෝදරයන් දෙදෙනාට සහ නැගණියට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මෙවැනි පින්කම් සිදු කිරීම සඳහා උදව් උපකාර කරන ඒ කලණ මිතුරන් සියලු දෙනාට
ඒ සේවා ස්ථානයේ ඒ කටයුතු කරන සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ පින්වතුන්ගේ පවුල්වල සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙලා ඒ සියලු දෙනාට මේ පුණ්‍යානුභාවයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. කරන කියන කටයුතු සාර්ථක කරගන්න මේ පින් උපකාරී වෙත්වා. සියලු ආරක්ෂාව රැකවරණය සැලසේවා. සුවසේ පින් දහම් රැස් කරගන්න චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු සාමින් වහන්සේට මේ පින් අනුමෝදන් වෙලා ලොකු සාමින් වහන්සේ මේ පුණ්‍යානුභාවයෙන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. ඒ වගේම අපගේ පින්වත් අලුදෙණියේ සුබෝධි ස්වාමින් වහන්සේටත් ලක්ලෝ වාසී පිළිවෙත් පුරන සියලු සංඝරුවනට මේ පින් අනුමෝදන් වෙලා ඒ සියලු ස්වාමින් වහන්සේලාට සුවසේ ධර්ම අවබෝධ කරගන්න වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් කොරෝනා වසංගතය නිසා රෝගාතුරව සිටින ලක්ලෝ වාසී සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙලා ඒ සියලු දෙනාට මේ පුණ්‍යානුභාවයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන්ට සහ ලක්ලෝ වාසී සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙලා ඒ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.